සවිපින්දින දොරින් දොරට දොර මඩලාවයි. මාලේ සහ සීලය ගැනයි අප කතා කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් හසන්ත මහත්තයා දැන් මෙතන සාකච්ඡාවෙමින් යන ටික බැලුවෙන් පස්සේ මට තේරුණේ මේ සීලයට තියෙන ආලය ගැන නෙමෙයි කවුරුත් කතා කරන්නේ මේ ආලයට තියෙන සීලය ගැන. ඒ නිසා මට එතන මාතෘකාව දැන් මේ පැත්තට වැඩිපුර නැඹුරුවක් තියෙන නිසා මමත් මේ පැත්තම කතා කරන හොඳයි කියලා. ඒ කියන්නේ ආලයට තිබිය යුතු සීලය ගැන. දැන් ඇත්තටම සමාජ සම්බන්ධතා දිහා බැලුවෙන් පස්සේ මුළු මහත් සමාජයේම සිනහසින් බැඳිච්ච සමාජයක් වෙන්න ඕනේ. සිනේහ කියලා වචනයක් තියෙනවා. මේ සිනේහ කියන වචනේ පාලි වචනයක්. සංස්කෘත වචනේ ස්නේහ කියන එක. මේ සිනේහ කියන වචනේ තේරුම තෙල් කියන එකයි. දැන් සිනේහ කියන වචනය අර්ථවත් කරන්නේ ස්නේහ කියන වචනේ තේරුම තමයි තෙල් කියන එක. එතකොට දැන් අපි ගත්තොත් එහෙම වාහනයක එන්ජින් වල තියෙනවනේ ඔයිල් සිස්ටම් එකක්. ඒකට කියන්නේ සිනේහ පද්ධතිය කියලා. සිනේහ පද්ධතිය කියන්නේ ඔයිල් සිස්ටම් එක. දැන් ඔයිල් සිස්ටම් එක හොඳට වැඩ කරනවා නම් මොකද වෙන්නේ? මේකේ දැති කැඩිලා කුඩු වෙලා යන්නේ නැහැ. බොහොම ඝර්ෂණයේ නේ සද්දනේ හොඳට යනවා. හැබැයි මේ එන්ජින් මේ සද්ද වැඩි වෙන්නේ මොකක් වුණොත්ද? තෙල් හරියට වැඩ කරේ නැත්නම් ඔයිල් සිස්ටම් එක වැඩ කරේ නැත්නම්. ඒ කියන්නේ ස්නේහය වැඩ කරේ නැත්නම්. මේ සමාජය ගත්තත් එහෙමයි. මේ සමාජයේ හැමෝම අතර තියෙන්න ඕනේ මේ ඔයිල් සිස්ටම් එක හොඳට. ඒ කියන්නේ මේ ස්නේහ පද්ධතිය හොඳට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ සෙනෙහස තියෙන්න ඕනේ. ස්නේහය තිබුණොත් තමයි මේ සමාජයේ ඝර්ෂණයකින් තොරව ගෙවෙන්නේ නැතුව හොඳට හොඳ සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් බවට පත් වෙන්නේ. මේකට අදාළ නිර්ණායක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සනම තැන මම දකින්නේ සිගාලුවාද සූත්‍රය. ඇත්තටම රටක් ලෝකයක් හදන්න මේ සිගාලුවාද සූත්‍රයේ දර්ශනය අපි අරගත්තේ නැත්තම් ඇත්තටම හරි අපරාධයක්. හරියට නිකන් මැණික් ගොඩක් උඩ කඩමල්ලක් එලාගෙන නැත්තම් ගෝණි බඩංගුවක් එලාගෙන නිදියාගත්තු හිඟන්නෙක් වගේ හැටියට තමයි අපිට සමාජයේ දකින්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව මේ ඒ තරම් වටින දර්ශනයක් මේක ඇතුලේ තියෙනවා. දැන් බලන්න අම්මා තාත්තාගෙන් දරුවන්ට වෙන්න ඕනේ දේවල්. දරුවන්ගෙන් දෙමෝපියන්ට වෙන්න ඕන දේවල් මොනවද කියන එක කතා කරනවා. ඒ සිනේහය, සෙනෙහස. එතන ආදරය තියෙනවා. එතන වගවීම තියෙනවා. එතන ඔය ප්‍රේමය කියන එක තියෙනවා. ආලය තියෙනවා. ඒ වගේම තමයි ආචාර ගුරුවරු ශිෂ්‍යයන්ට ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට මොනවද වෙන්න ඕන දේවල් පිළිබඳව කතා කරනවා. ඒ වගේම තමයි දාස කම්කරු ආදීන්ගෙන් ස්වාමියාට, ස්වාමියාගෙන් දාස කම්කරු ආදීන්ට වෙන්න ඕන දේවල් මොනවද කියලා කතා කරනවා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේලාගෙන් නැත්තම් පූජක පක්ෂයෙන් පූජ්‍ය පක්ෂයෙන් කොහොමද දායකයන්ට වෙන්න ඕනද දායකයන්ගෙන් පූජ්‍ය පක්ෂයට වෙන්න ඕන දේවල් කතා කරනවා. මෙතනම තමයි කතා කරන්නේ ස්වාමියාගෙන් භාර්යාවට, භාර්යාවගෙන් ස්වාමියාට වෙන්න ඕන දේවල්. මෙතන නෝන මහත්තයෙකුත් ඉන්න නිසා මම නිකන් නෝන මහත්තයාගෙන් ඉන්න ප්‍රශ්නයක් අහන්න හරි කැමතියි. නෝන මහත්තයා ඔබතුමී හිතන්නේ කොහොමද වඩා දැන් අපි ගත්තොත් මේකේ තියෙන්නේ කෙනෙක් දැන් ස්වාමියාගෙන් භාර්යාවට, භාර්යාවෙන් ස්වාමියාට කතා කරන තැන තියෙන තැනදී බුදුහාමරෝ පෙන්නනවා ස්වාමියා භාර්යාවට සහ භාර්යාව ස්වාමියාට කළ යුතු දෙකක්. එකක් තමයි ගරු කරන්න ඕනේ. අනිත් එක්කන අනුකම්පා කරන්න ඕනේ. උපස්ථාන කරන්න ඕනේ මේ අනුකම්පා කරන්න ඕනේ කියලා. එක්කෙනෙක්ගෙන් අනුකම්පාව ලැබෙන්න ඕනේ. අනිත් එක්කෙනාගෙන් උපස්ථානය ලැබෙන්න ඕනේ. ඇත්තටම බුදුවි හිතන්නේ උපස්ථාන කරන්න ඕනේ කවුද? අනුකම්පා කරන්න ඕනේ කවුද කියලා. මම සාම්ප්‍රදායික සිංහල අම්මා කෙනෙක් හාමුදුරනේ. ඉතින් මං හිතනවා අපේ වගේ පෙරදිග රටක පුරුෂ මූලික සමාජයක් තියෙන රටක අපි පිරිමියාගේට මුල් තැන දීලා කාන්තාව මේ කෙරෙහි අනුකම්පාව යොමු වෙන්න ඕනේ පිරිමියාගේ. මොකද අපි ඇත්තටම ශාරීරිකව ශක්තිමත් නැහැ. හාමුදුරනේ අපි දඩයන් යුගයෙන් එන්නේ අපි ඔබ මේක පිරිමියෙක් තරම් අපිට ශක්තිමත් ඇඟක් නෑ. අඩුම ගානේ සමහරවිට අපිට බෝතලයක මූලියක්වත් අරගන්න බෑ. දැන් මේ බලන කාන්තාව මට බණි මට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ පිරිමින්ගේ පැත්තට කතා කරන ගෑණි කියලා. අදත් බැනුම් අහන්න වෙනවා මේක. එතකොට අනුකම්පා කරන්න ඕන පිරිමියා උපස්ථාන කරන්න ඕන කාන්තාව කියන වගේ අදහසක් ඔබතුමී කියන්නේ. මගේ හිතේ තියෙන. ඇත්තටම මේක වැරදි. සිගාලුවාද සූත්‍රයේ තියෙන අනිත් පැත්ත. කාන්තාව උපස්ථාන ලැබිය යුතුයි, පිරිමියා අනුකම්පාව ලැබිය යුතුයි කියලා. නේද අපේ අජිත් මහත්තයා මේ මිනිස්සු කරන වැඩවල හැටියට අනුකම්පා නොකර මොනව කරන්නද කියලා හිතනවා ඇති. ඉතින් කොහොම හරි ඇත්තටම බුදුහාරෝ දේශනා කරන්නේ අනුකම්පේති. බිරිඳගේ අනුකම්පාවටයි ලක් වෙන්න ඕන පිරිමියා. පිරිමියාගේ උපස්ථානයට ඒ ලක් වෙන්න ඕන කියලා. මේක සම්පූර්ණයෙන් මේ ස්ත්‍රීවාදී ප්‍රකාශයක් කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. සිගාලුවාද සූත්‍රය අරන් බලන්න අද ගිහිල්ලා ඒක ඇත්ත කතාව. ඒකට හේතුවක් තියෙනවා. දැන් ගත්තොත් එහෙම දැන් පිරිමියා කොහොමද කාන්තාවට කළ යුතු දේවල් සම්මානනාය ගරු කිරීමෙන් පිරිමියා කාන්තාවට ගරු කරන්න ඕනේ. අනවමානනාය අවමන් නොකිරීමෙන් මේ ගැන සඳහන් කරන තැන හසන්ත මහත්තයා කියනවා දැන් අම්මා කෙනෙක් වෙනවනේ බිරිඳ. ඒතකොට අම්මට කතා කරන්න ඕනේ නන්දස්ස මාතේ නන්දස්ස පිතේ.
නන්දගේ අම්මේ. දැන් නන්ද නම් පුතාගේ නම. නන්දගේ අම්මේ කියලා කතා කරන්න ඕනේ. බලන්න නමවත් කියලානේ මේ කතා කරන්නේ පුතාව එතෙන්ට තියලා කතා කරන්නේ. ඒ තරම් ගෞරවයක් ඇය වෙනුවෙන් දක්වන්න ඕනේ. කාන්තාවෝ 3-4 වේලක් නොකා ඉන්න ලෑස්ති. හැබැයි උන්ට අවමන් විඳින්න ලෑස්ති නැහැ. ඒ නිසා අනෝමාන නාය ඇයට අවමන් නොකළ යුතුයි. ඇයට ගරුත්වය ලබා දෙන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. ඊළඟට මේක කතා කරනවා ඇයට අනතිචර්යා. ඇය ඉක්මවා හැසිරෙන්න ඕනේ. මේ ලෝකේ තියෙන කෝපයන් ක්‍රෝධයන් අතර ලොකම එක කියනවනේ සපත් නිරෝෂය කියන එක. සපත් නිරෝෂය කියන්නේ තමන්ගේ ස්වාමියාට වෙනත් බිරිඳක් ඇතැයි හිතට ඇතිවෙන රෝෂය, කේන්තිය. ඒ වගේ කේන්තියක් මේ ලෝකේ නැහැ ගිනි තියන්න පුළුවන්. ඒ තරම් කේන්තියක්. ඒ නිසා මේ සපත් නිරෝෂය ඇති වෙනවා. ඒ නිසා ඇය නොඉක්මවා හැසිරෙන්න ඕනේ. ඒ වගේම තමයි ඉස්සරිය. ඇයට ඉසුරුත් බාර දෙන්න ඕනේ. ඒ කියන්නේ පඩිපත අරන් ගිහලා ඇයට දෙන්න ඕනේ. මොකද කාන්තාව හරි දක්ෂයි වියදම් කරන්න. පිරිමි වගේ මේ පිරිමි කඩේ ගියොත් එහෙම දන්නවා මේ පසුම්බිය ඉවර වෙලා ඉන්න මුදල් පසුම්බිය. හැබැයි කාන්තාව වෙන්නේ සතේ දෙපාරට වියදම් කරන්නේ. විශේෂයෙන් මේ කාලේ විශේෂයෙන් කාන්තාවන්ට බාර දෙනවා නම් හොඳයි. අන්තිම කාරණාව තමයි අලංකාරානුප්පදානේන. ඇයට අලංකාර දෙන්න ඕනේ. ඇය කැමති නම් මාල, ඇඳුම් පැළඳුම් ඇයට ඒ දේවල් දෙන්න ඕනේ. බලන්න මේ ගිහි ජීවිතේ සාර්ථක වෙන්න ඉතාමත් වැදගත් කාරණා ටිකක්. බලන්න කාන්තාවගේ මනස, ඇගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මොන විදියටද අධ්‍යයනය කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි පිරිමි පැත්තෙන් ගත්තෙන් පස්සේ ඇය පිරිමියට අනුකම්පා කරනවා මේ දේවල් කරන පිරිමියට. එතකොට එයා මොකද කරන්නේ? සම්බතං අනුරක්ඛන්ති. ඇය ආරක්ෂා කරනවා එයා හම්බ කරපු දේවල්. ඒ වගේම තමයි අනලසා හොති සබ්බ කිච්ච හැම වැඩවලදීම අනලස්. ඒ කියන්නේ හොඳට කම්මැලි නැතුව වැඩ කරනවා. ඒ විතරක් නෙමේ සුසංගහිත පරිජනා. තමන්ගේ ස්වාමියාගේ යාළුවන්ට හිතවතුන්ට සේවකීන්ට හොඳට සලකනවා. අනතිචාරිණී. ඒ නිසා එයා ඉක්මවන්නෙත් නෑ මෙයාව. ඒ නිසා එයා වෙනුවෙම ජීවත් වෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් එයා තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් අනලස්ව සිද්ධ කළා මේ පවුලේ ගෞරවය ආරක්ෂා කරලා අර යන දුවේ නුඹ මගේ ප්‍රාණය මේ සනුහරේ අභිමානය කියලා කියන්නේ ඒකනේ. ඒ සනුහරේ අභිමානය අරන් යන තැනැත්තිය. ඉතින් ඒ නිසා මේ දෙපැත්තේ යුතුයකම් තියෙනා වගේම ස්වාමියාගේ පැත්තෙන් ගත්තන් පස්සේ ස්වාමියා ඇයට ගරු කරද්දී උපස්ථාන කරද්දී භාර්යාව ස්වාමියාට අනුකම්පිතව වැඩ කටයුතු කරන්න ඕනේ කියලා තමයි මේක සඳහන් කරන්නේ. සමහරවිට මේ කාලේ ගෘහපතිය මැද්දේ තියලා අනිත් අයගෙන් වෙන්න ඕනේ වගේම භාර්යාවගේ පැත්තෙන් කල්පනා කරද්දී ඇයටත් ඉතින් අනිත් කෙනාට ඒ විදිහට අනුකම්පා කරන්න සිද්ධ වෙනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් මම මේ සිගාලවාද සූත්‍රයේ තියෙන ඒ කාරණාව ඒ විදිහටමයි සඳහන් කළේ. ඒ වගේම සඳ මහත්තයා දැන් ඔය කාරණාව වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් බිරිඳකට ස්වාමියෙකුට බිරිඳක් කටයුතු කරද්දී ඕනෝන් අතර ගැළපීමක් තියෙන්න ඕනේ. සමානකමක් නෙමෙයි. ගොඩක් අය හිතනවා මේ සමාන වෙන්න ඕනේ කියලා. අර නෝන මහත්තයා ලස්සනට කිව්වනේ කාන්තාවයි ස්වාමියයි මේ පිරිමියයි කියන්නේ ස්වභාවිකම ලක්ෂණ දෙකක් දරන කෙනෙක්. ඇත්තටම එක වගේ අයට කැමති වෙනවා නම් ඒක අස්වාභාවිකයිනේ. විවිධත්වෙන්නේ. ඒ කියන්නේ රළු කෙනෙක් සුමුදු කෙනෙකුට කැමති වෙනවා. සුමුදු කෙනෙක් රළු කෙනෙකුට කැමති වෙනවා. ඔක අර කේමරටත් කියනවා පොඩි කාලේ ළමයි මේ කැමතිනේ මේ පිරිමි ළමයි කැමති පොඩි කාලේ කාර් වලට අරවට මේවට. ලොකු වෙනකොට ඒගොල්ලෝ කැමති මේ නැතිලු ඒවට. හැබැයි ගෑනු ළමයි පොඩි කාලේ කැමති බෝනික් කන්න එහෙම ලොකු වෙනකොට කැමති යෝධයන්ට වගේලු. ඉතින් ඒ නිසා මේක දෙපැත්තට යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ අයගේ වැඩිමත් එක්ක ස්වභාවයත් එක්ක ආකල්ප පව වෙනස් වෙනවා. එතකොට ඔවුනොවුන්ගේ හැඟීම් ආකල්ප බලාපොරොත්තු එකිනෙකට වෙනස්. හැබැයි වෙනස් දෙන්නෙක්ට ගැළපෙන්න පුළුවන්. අන්නේ ගැළපීම තමයි බුදුදහමේ කතා කරන්නේ ඒ ස්වාමියාගේ සහ භාර්යාවගේ සිතුවිලි අතර ගැළපීම පිළිබඳව. එතනදි කියනවා චවෝ චවාය සද්දින් සංවසති. ඔය සංවාස සූත්‍රයේ කතා කරන්නේ මල මිනියක් එක්ක නැත්නම් මේ මල පෙරේතෙක් මල පෙරේතියක් එක්ක ජීවත් වෙනවා වගේ ජීවිත තියෙනවා. එහෙම මේ සමාජ ජීවිත තියෙනවනේ කහ බැර ගන්නවා, මරා ගන්නවා, ඕනෝ නැන කොටා ගන්නවා, කතා කරන වචනත් එහෙමයි. හැබැයි චවෝ දේවියා සද්දින් සංවසති. සමහර කෙනෙක් ඉන්නවා මල පෙරේතෙක් වගේ මිනිස්සෙක් හැබැයි දෙවඟනක් වගේ කාන්තාවක් එක්ක ජීවත් වෙන එක. දේවෝ චවාය සද්දින් සංවසති. සමහරට හොඳ මේ දෙවියෙක් වගේ මිනිසෙක් මල පෙරේතියක් වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන ජීවිතයක් තියෙනවා. හැබැයි බුදුහාඳුර අගය කරන්නේ දේවෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් දෙවඟනක් හා සමග ජීවත් වෙන ජීවිතය වගේ ජීවිතයක්. එහෙම ජීවිතත් මේ සමාජේ තියෙනවා. ඒ නිසා සන්ත මහත්තයා ඒ ගැළපීම හදාගත්තොත් මේ මන්න එතන සෙනෙහස ආදරේ අපි කියාපු මුලින් සඳහන් කරපු ආලය කියන එක තියෙනවා. ඉතින් ඒකදී මට හිතෙනවා කාරණා දෙකක් දෙපැත්තකින් හිතන්න ඕන. එකක් තමයි ආලයට ගරු කරන්න ඕනේ. ආලයට ගරු නොකිරීම ඇතුලේ ගොඩක් උදවිය තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. දැන් ඔය අපේ බෞද්ධ සාහිත්‍ය කතාවක් ගත්තොත් එහම කුණ්ඩලකේසිගේ කතාව අරන් බලන්න. දැන් කුණ්ඩලකේසි ගත්තොත් එහෙම ඇය තමන්ගේ ජීවිතේ මොනතරම් කැපකිරීමක් කරලා දාන හොරාව සත්තුකව තමන්ගේ ස්වාමියා බවට පත් කරගන්නේ. මරන්න අරගෙන යන මිනිහෙක්නේ.
මරන්න අරගෙන යන මිනිස්සෙක්ව කතා කරලා මෙයාට මම ආදරේ යා නැත්තම් මම ජීවත් වෙන්නේ නැහැ කියලා අම්මා තාත්තට පෙළඹවීම් කරලා අන්තිමට වදකයන්ට අල්ලස් දීලා මෙයාව බේර ගන්නවා. බේරගෙන ඉවරලා අන්තිමට මොකද වෙන්නේ? මෙයා වරන් යනවා චෝරපපාතයට. අරන් ගිහිල්ලා එයාගේ වස්ත්‍ර එයාගේ ඇඳුම් පැළඳුම් පැහැරගෙන එයාමත් පෙරලා දාලා මරන්නනේ සූදානම් වෙන්නේ. ඒ වෙලාවේදී ඇය කියනවා සියලු වස්ත්‍රත් ගන්න, ආභරණත් ගන්න, ඔක්කොම ගන්න, මගේ ජීවිතේ විතරක් ඉතුරු කරලා දෙන්න කියලා. ඒ වෙලාවේදී හොරා කියනවා මරන්න නැතුව මං කවදාවත් මේ හොරකම් කරලා නැහැ. ඒ නිසා මේකත් මට හැමෝම කරන්න ඕන කියලා අරයව තල්ලු කරන්න හදද්දි තමයි එයා අර ස්ත්‍රියගේ නුවණ එතනදී කියන්නේ නසෝ සබ්බේසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉත්තිප පණ්ඩිතා හෝති තත්ත විචක්කනා කියලා හැමතැනම පුරුෂයෝ පණ්ඩිත වෙන්නේ නැහැ. විචක්ෂණව කටයුතු කළොත් ස්ත්‍රියත් පණ්ඩිත වෙනවා කියලා කියන්නේ මේ කතාවේදී ඇය තල්ලු කරලා ඒ චෝරපපාතේ මරලා දානවා. ඒ නිසා ගෑණියක් පිරිමියෙක් මරන්න උනත් ලෑස්ති වෙනවා. හැබැයි ආදරයට විරුද්ධ වෙච්ච තැනකදී. දැන් අපේ මෙතුමා සඳහන් කළා මේ වගේ දේවල් පිළිබඳව. ඒ නිසා අපි ඒක අගය කරනවා නෙමෙයි. චෝරපපාතෙන් තල්ලු කරනවා වගේ පිරිමින්ව තල්ලු කරන්න අපි උගන්වන්නේ නැහැ. හැබැයි උනාට ඇය ඒ තරම් දරුණු මට්ටමට ඇගේ මනසපත් කරන්නේ අර වගේ මරණයෙන් බේරගත්තු ආදරණීය චරිතයක් නේ. ඒ නිසා එතනදී ආදරයට නිසි ආදරය ලබා දෙන්න ඕන, ආදරයට ගරුත්වය දෙන්න ඕන කියන එක පැත්තක්. ඒ ආදරේ රැක ගැනීම සම්බන්ධයෙන්. අනිත් එක තමයි හසන්ත මහත්තයා වැදගත්ම කාරණාව ආදරේ බිඳුනට පස්සේ හිත සකස් කර ගැනීම පිළිබඳවත් එහෙමත් නැත්නම් ආලේ බිඳුනට පස්සේ හිත දරා ගැනීමේ ශක්තිය පිළිබඳවත් අපි දකින්න ඕනේ. මේකෙදි ගොඩක් උදවි හිතනවා මේ ආලය කියන එක අනිවාර්යයෙන්ම හරියට නිකන් මේ ස්ථිරව සින්නක් කර එකක් කියලා. මේ ආලය කියන එක එහෙම වෙන එකක් නෙමෙයි. මොකද හේතුව ආදරය කියන එක කෙනෙක්ට දැනෙන්නේ එයාට දැනෙන ආකාරය සහ එයා ඒක පිළිගන්න ආකාරය අනුව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් ආලයෙන් දුරස් නම් ආලයෙන් ඈත් වෙලා යනවා නම් ඒ යන්න හේතු තියෙනවනේ එයාටත්. මොකද යන කෙනාටත් හේතු තියෙනවනේ. දැන් ලබා ගන්න කෙනාට මා සඳහාමයේ ඇය මා සඳහාමයේ ඔහු කියලා හිතන්න අයිතියක් නැහැ. මොකද හේතුව තමන්ගේ මොනවා හරි දුර්වලතා තියෙන්න ඕනේ. එක්කෝ ඔහු බලාපොරොත්තු වෙන ඇය බලාපොරොත්තු වෙන දේවල් තමන් ළඟ නැති වෙන්න ඕනේ. ඒ නිසා එතෙන්ට මනස සකස් කරගන්න පුළුවන්කමකුත් තියෙන්න ඕනේ. ලස්සන කතාවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. මේක මං හිතන්නේ මේ පුදුම ස්ත්‍රීවාදී කතාවක් මේ අපේ ජාතක පොතේ තියෙන, අපේ බණ පොතේ තියෙන. මේක සඳහන් වෙන්නේ කොසල් රජුරුවන්ගේ අන්තఃපුරයේ කොසල් රජුණන්ට ප්‍රියම කාන්තාවක් හිටියා. මේ කතා කරන්නේ මල්ලිකා දේවි ගැන නෙමෙයි වෙන කෙනෙක්. එතකොට මේ ප්‍රියම කාන්තාව එක්ක සම්බන්ධයක් හදාගෙන හිටිය ඇමති කෙනෙක්. රජුරුව මේක දැනගත්තා. අන්තఃපුරයට මේ ඇමති ගිහිල්ලා අන්තපුරේ මේ තමන්ගේ ප්‍රියම කාන්තාවත් එක්ක මේ ඇමති සම්බන්ධ වෙලා. අන්තිමට රජුරෝ හරිම දුකෙන් ඇවිල්ලා බුදුහාමුදුරන්ට සඳහන් කරනවා. බුදුහාමුදුර අහනවා රජතුමනි මේ ඒ කාන්තාව ඔබට ප්‍රියද කියලා. ස්වාමීනි මට පුදුම ප්‍රියක් තියෙන අය පිළිබඳව. ඊට පස්සේ ඇමති හරිම ප්‍රයෝජනවත් කිව්වා. බුදුහාමුදුර දේශනා කරා එහෙනම් සමාව දෙන්න කියලා. කමස්සු කියලාගෙන සමාව දෙන්න කියලා. ඊට පස්සේ කොහොමද එහෙම දෙන්නේ? බුදුහාමුදුර අතීත කතාවක් පෙන්නනවා. අතීතයේ ඔය වගේම සිද්ධියක් වෙලා තිබුණා රජ කෙනෙකුගේ රජ අන්තපුරයකට ඇමති කෙනෙක් ඇතුල් වෙලා. අන්තිමට රජුරෝ මේ සම්බන්ධයෙන් සඳහන් කරන් පස්සේ පුරෝහිතයා, ඒ භවයේදී පුරෝහිතයා බෝධිසත්වයන් වහන්සේ. පුරෝහිතයා කියනවා පබ්බතු පන්තරේ මේ ඒ කියන්නේ තියෙන විලක් පර්වතයන් අතර මේකේ තියෙන හරි ලස්සන කතාවක්. ඒ විලේ සිංහෙක් තමයි අරගෙන ඉන්නේ. සිංහෙක්ට අයිති විලක්. මේකේ කියනවා මේ විලේ නරියෙක් ඇවිල්ලා වතුර බොනවා. වතුර බිව්වට පස්සේ දැන් සිංහයා බොහොම කලබල වෙනවා. ඊට පස්සේ මේක සඳහන් කරන්නේ නරියෙක් විලෙන් වතුර බිව්වයි කියලා විල නොවිලක් වෙන්නේ නැහැ. ඒ වගේ රජතුමනි මේ තමන්ගේ අන්තఃපුරයට තවත් කෙනෙක් ඇතුළුණයි කියලා ඇය අනිස්ත්‍රියක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මේක ඇය පිළිබඳව ඔබගේ ආඝාතය ඇති කරගන්න හේතුවක් නෙමෙයි කියලා කියනවා. අන්තිමට මේ කතාව නිමාවටපත් වෙන්නේ හරිම ලස්සන කාරණාවකින් කියනවා කාන්තාවක් කවදාවත් අපවිත්‍ර කරන්නත් බෑ කියලා. ඒකට හේතුවක් හැටියට කතා කරන්නේ ඇයගේ මාසික ආර්තවය පිළිබඳව. ඒ නිසා එය අපවිත්‍ර වෙන තැනැත්තියකුත් නෙමෙයි කියලා. මේක හරි ලස්සන ජාතක කතාව කියන මේකෙන් කියන්නේ අනාචාරය දුරාචාරය හොඳයි කියන එක නෙමෙයි. හැබැයි උනාට ප්‍රේමයේ බිඳිච්ච තැනක උනත් වැරදිච්ච තැනක උනත් හිත සකස් කරගන්න Tamanට පුළුවන්කම තියෙන්න ඕනේ. රජ්ජුරුවොත් එහෙම හිත හදාගත්තා නම් රජ්ජුරුවන්ට පුළුවන් ඇමති අස් කරන්න පුළුවන්, මරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. එතනදිත් රජ්ජුරුවන්ට හිත හදාගන්න පුළුවන් වුණා. එතනදී අනාචාරයේ දුරාචාරයේ අකුසලයේ යැයි විඳි. මොකද ඒක අනාචාරයට දුරාචාරයට අයිති අකුසලයක්. හැබැයි වුණාට
අනිත් පැත්තෙන් ගත්තෙන් පස්සේ ඒ රජුරුව තමන්ගේ හිත සකස් කර ගැනීම ඇතුලේ තමන් ලබාගත්තු ශාන්තිය කොච්චරද කියනවනම් ජාතක කතාවේ පබොත්තු පත්‍ර ජාතකයේ අවසන් වෙන්නේ කොහොමද දන්නවද? ඒ රජුරුව දෙව්ලෝ ගියයි කියලා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණාව තමයි එකක් ආදරේ සුරක්ෂිත කරගන්න වැඩ කරගන්න ඕනේ වගේම ආලය බිඳිච්ච තැන ආලේ කැඩිච්ච තැන හිත සකස් කරගන්නත් අවශ්‍ය පසුබිම හදා ගන්න ඕනේ. එහෙම නැත්තම් ඒ අයගේ ජීවිත තමන්ගේ ඉලක්ක කරා ගමන් කරන්න බැරි වෙනවා. නන්ද කුමාරයා දිහා බලන්නකෝ. දැන් නන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ මේ හෙට කසාද බඳින්න හිටිය එක්කෙනානේ රජකමයි මේ ඔක්කොම තියාගෙන යනවා. අන්තිමට කියන්නේ නන්දස්සේ රාගේන තනුර් විවේපේ ජලේ චලේ ඡන්ද මස ප්‍රභේව. නන්දගේ හිත සැලෙනවලු හරියට සැලෙන ජලයේ චන්ද්‍ර රේඛාව වගේ. බලන්නකෝ හඳ එළිය වැටලා තියෙනකොට සැලෙන ජලයට ඒ වගේ නන්ද හාමුදුරන්. ඉතින් ඒ විදිහට සැලිච්ච නන්ද එක පැත්තක අනිත් පැත්තෙන් සුන්දරී කියලා කියන්නේ ජනපද කල්යාණි. ජනපද කල්යාණිගේ කොහොමද හිත උනේ? ජනපද කල්යාණි කියන්නේ රෝද මම්ලව් විරුරාව ජග්ලව් බබ්‍රාම තස්තව් විලලාප දද්‍යව. අඬනවලු එක දිහා බලාගෙන ඉන්නවලු. කෑ ගහනවලු චකර්ෂ වක්ත්‍රං විචකර්ෂ වස්ත්‍රං. වස්ත්‍ර ඉරනවලු. මේ මූණ පහුරු ගහ ගන්නවලු. ඔය ඔක්කොම වෙනවා සමහර පොලිස් වලට ඇවිල්ලා සමහරනේ අන්තිමට කියනවා මෙහෙම හරියට කඩා වැටිච්ච මේ මීයඹ ගහක් වගේ බිම වැටලා හිටියයි කියලා. ඒකද ප්‍රේමේ විරහව එහෙම තමයි. හැබැයි ඉතින් ඒ දරා ගැනීමටත් පුළුවන් නම් ශක්තිය ඒක තමයි වැදගත් වෙන්නේ. පෞගේ කාලයක දවසක එක තරුණෙක් මගේ ළඟට ආවා. පොලිසිය වගේම අපි ළඟටත් එනවා මේ පොලිසියට යන්නේ අපිට වැරදි තැන් වලනේ. මොකද අපි මිස් වෙච්ච අය තමයි පොලිසිය වලට යන්න අවස්ථාව හදාගන්නේ. ඒ තරුණයා මට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ ඇයට මම කරපු ආදරේ තරම හැටියට මං ඇගෙන් පලි ගන්නවමයි කියලා. මං ඇය මොකද්ද කරපු වැරද්ද කියලා. අවුරුදු 8ක් 10ක් ඇත් එක්ක ආදරේ කරලා අන්තිමට ඇය මෙයාව අතහැරියා කියලා කිව්වේ. මං ඊට පස්සේ කිව්වා ඔයාට තව කී දෙනෙක් ආදරේ කරාද? ඔච්චරමයි කරේ කිව්වා. මං කිව්වා ඉතින් එහෙනම් ආදරේ නොකරපු ගෑනු මරලා එපේ මේ ගෑනියෝ මරන්න. නේද මේ ලෝකේ තමන්ට ආදරේ කරපු එකම එක්කෙනාට අපි හියෙන් අයින්ද ලෑස්ති වෙනවා ආදරේ නොකරපු තව කෝටි 400ක් 500ක් මේ ලෝකේ ඉන්නේ නැති. ඉතින් ඒ නිසා වැදගත්ම දේ ආදරේ කරපු එක්කෙනාට අහින්න කලින් ආදරේ නොකරපු අයට අනලා එන්නකෝ. එතකොට තමයි එයාට තේරුනේ අඩු ගානේ එයාට ආදරේ කියන එක දීලවත් තියෙන්නේ එයා නේද කියලා. ඒ නිසා සන්ත මහත්තයා අපි දහමත් එක්ක කල්පනා කරනවා නම් ආදරේ මේ ඇල්ම ප්‍රේමය බැඳීම මේ දේවල් ඕන කෙනෙකුට තමන්ගේ යම් අර එතුමිය සඳහන් කරපු කාරණා ඉතා වැදගත් ඇලෙන්න අවශ්‍ය සාධක තියෙනවා. ඒකට කියන්නේ බුදුදහමේ කතා කරන ඕකට වචනයක් මේ අර ඉමේජ් එක කියලා කියන්නේ සංකප්ප කියලා කියන්නේ සංකප්ප. අපි ගොඩනගා ගන්න සංකල්ප අනුව තමයි ඇලෙන්නේ. ඒ කියන්නේ රූපය දැකලා එයාගේ කටහඬ දැකලා ශරීර ස්වභාවය දැකලා සංකල්ප වලට ඇලෙනවා. හැබැයි සංකල්ප වෙනස් වෙනවා කාලෙකදී. මොකද සංකල්ප සදාකාලික නැහැනේ. එතකොට ප්‍රේමේ බිඳීලා යනවා. කැමැත්ත නැති වෙලා යනවා. ඒ නිසා ඒ වෙලාවෙදි හිත සකස් කරගන්න පුළුවන් ආකාරයට කටයුතු කරනවා නම් මම හිතන්නේ ඒක තමයි පවතින්න පුළුවන් හොඳම ක්‍රමවේදය. ආලේ කඩාගත්ත අයත් සීලේ කඩාගත්ත අයත් පොලිසිය එනවයි කියලා මා කිව්වා දොරමඩලාවක් පටන් ගනිද්දී. ආලේ කඩාගත්ත අය දාලා ගියයි කියලා එන අවස්ථා තියෙනවනේ. ඉතින් යසෝදරාව නම් පොලිසිය ගියේ නැහැ. බෞද්ධ සාහිත්‍යයේ එන විශිෂ්ටතම කාන්තා චරිතය යශෝදරාවත් නිකන් සරල අර්ථයෙන් ගත්තාම අපේ හැමදෙරේ ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා තමයි. බැලූ බැලමට නිකන් දාලා යamak වගේ එකක් තමයි. වෙයි දාලා ගියයි කියලා මේ අඬලා වැළපිලා පපුවට ගහගෙන ගිඩි ගිඩි ගාලා ඔටු පෙරාගෙන බිම පෙරලිලා මාව දාලා ගියෝ කියලා ඇඬුවේ නෑ. යශෝදරාව ඇඬුවේ ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ ඇඬුවයි කියලායි අපේ හාමුදුරුවෝ ලියලා තියෙන්නේ. ඉතින් ආලේ කඩාගත් අය විවිධ ස්වරූපයෙන් පොලිසියට එනවා. සීලේ කඩාගත් අයත් එනවා. බලපුවාම ඔය පොලිසිය වලට වාර්තා වෙන විදාකාරී අපරාධ ඇතුළු සිද්ධි ඔක්කොම ගොනු කරලා වර්ගීකරණයක් කළොත් එහෙම පංචශීලයේ තමයි. පන්සිල් තමයි. හොරකම් කරන එක, බොරු කියන එක, මෙවුව බිනි මරණ එක, ඝාතන මෙවුවනේ ඔක්කොම පොලිසියට එන දේවල්. වචනයක් කියන්න ඉඩ දෙන්න. පහුගිය කාලේ දවසක මම හිරගෙදර ගියා. අපේ චන්දන මහත්තයානේ හිරගෙදර මට ආරාධනා කළා මේ බණකට. මම ඒ වෙලාවේදී මේ පන්සිල් වලින් එක එක ඇහුවා මේ ප්‍රාණඝාත කරලා ආපු අය කවුද? අතීස්ව කට්ටිය. හොරකම් කරලා ආපු එහෙමත් අය හිටියා. කාම මිත්‍යාචාර එහෙමත් අය හිටියා. අන්තිමට මම ඇහුවා මේ පහෙන්ම අහලා පන්සිල් වලින්ම අහලා මම ඇහුවා මේක ඇරෙන්න තව කවුද ඉන්නේ කියලා. ඒත් කීප දෙනෙක් අතීස්වා. බලනකොට ජේලර්ලා. ඒ ඇරෙන්න කිසි කෙනෙක් නැහැ හිරගෙදර. පන්සිල් කැඩුවොත් තමයි හිරගෙදර යන්න පුළුවන්. ඒ නිසා පන්සිල් රකින්නවා නම් හිරගෙදර යන්න වෙන්නෙම නැහැ. සීලය කියපුවාම මේක බොහොම ගැඹුරු ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ තියෙන ගැඹුරු අර්ථයක් සහිත පදයක් කියලා හිතුවොත් එහෙම එදිනෙදා ජීවිතේ යහපත්ව ජීවත් වීම සඳහා සීලය පංච සීලය කොයිතරම් වැදගත්ද කියලා අපට කතා කරනවා අජිත් රෝහණ මහත්තයා.
ඔව් ඇතරම දැන් මේ සභාවේ හුවමාරු වෙච්ච අදහස් එක්ක මම තවදුරටත් මේ ආලය ආදරය ගැනම මේ පොලිසිය පැත්තේ දෘෂ්ටි කෝණයෙන් ටිකක් කතා කරන්න කැමති. හසන්ත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සිඟාලෝවාද සූත්‍රය එතකොට බුදුදහමේ තියෙන දේවලුත් එක්ක කතා කරා මේ අද වර්තමානයේ සමාජයේ තරුණ තරුණියෝ මූණ දෙන සමහර ප්‍රශ්න අපිට පොලිසියට එන ආකාරය දිහා බලපුවාම දැන් ඇත්තටම බැලුවොත් එහෙම ලෝකේ තියෙන ඕනෑම නිර්මාණයක් දිහා බැලුවොත් සුවිශේෂ නිර්මාණ හැම එකක්ම ලෝකේ ඇති වෙලා තියෙන්නේ කාරණා දෙකකින් එකක් උඩ. එක්ක යුද්ධය එහෙම නැත්නම් ආදරය. දැන් අපි බැලුවොත් හසන්ත ලංකාවේ හරි ඉන්දියාවේ හරි ලෝකේ ඕනේ රටක චිත්‍රපටි 100ක් ගත්තොත් චිත්‍රපටි 100න් චිත්‍රපටි 95ක්ම ගහලා තියෙන්නේ ආදරය ගැන. කොහෙන් හරි ආදර කතාවකුත් ඒකට දාලා තියෙනවා. ඉතින් බොහොම කලාතුරකින් තමයි එහෙම නැති එකක් තියෙන්නේ. අපි ගත්තොත් ලෝකේ ලියලා තියෙන සින්දු ගාන ලක්ෂයද කෝටියද දස කෝටියද ඒක බැලුවොත් එහෙම ඒකෙන් 99%ක්ම ලියලා තියෙන්නේ ආදරය ගැන. ඒ කියන්නේ ආදරේ එච්චරම සුන්දරයි. දැන් ඉන්දියාවේ 1628 දී මොගල් අධිරාජ්‍යයේ රජකම් කරපු රජුරෝ තමයි ශාජහාන් රජුරෝ. ශාජහාන් රජුරෝ තමුන්ගේ ආදරණීය දේවියගේ මුම්තාස් මහල් දේවියගේ මරණය දරාගන්න බැරුව ආදරේ වෙනුවෙන් මහා නිර්මාණයක් පවා කළා. අන්තිමට රජුරුවන්ගේ මුළු රජ කාලය තුලම අවුරුදු 31ක රාජ්‍ය කාලය තුලම මොගල් අධිරාජ්‍යයේ කරපු මේ නිර්මාණය අන්තිමට පුදුම හතෙන් එකක් බවට පත් වුණා ටච් මහල් ආග්‍රාවල තියෙන. ඉතින් ඒ තරමට ලෝකේ බොහෝ දේවල් නිර්මාණය වෙලා තියෙනවා. ආදරය වෙනුවෙන් මිනිසු ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා, කැප කරලා තියෙනවා. ඒ අතරතුර මෙහෙමත් වෙලා තියෙනවා. පිරිමි ළමයි ගෑනු ළමයි දෙන්නම අතින් අල්ලගෙන අපිට පවුල් දෙකෙන්ම විරුද්ධයි බඳින්න දෙන්නේ නැහැ කියලා කැලේට ගිහිල්ලා වහකුප්පි දෙක අතේ තියාගෙන සමහරලාවට ගෑනු ළමයා වහකුප්පිය බොන කල් ඉඳලා වහකුප්පිය දාලා පිරිමි ළමයා කැලෙන් එළියට එන අවස්ථා තියෙනවා. ලෝකාන්තිකාවට ගිහිල්ලා දෙන්නම පනිමු කියලා එක්කෙනෙක් පැනලා අනිත් එක්කෙනා හැරිලා එන අවස්ථා දකින්න ලැබෙනවා. ඉතින් ඒකත් එක දැන් අද වර්තමානයේ වෙනකොට මේ ආදරය ආලය නැත්නම් ලව් කරන එක ශීලයත් එක්කම නැත්නම් විනයත් එක්කම කරන්න ඕනේ අවශ්‍යතාවයක් අද මතුවලා තිනවා. මම හිතන්නේ අපි මෙතන මේ ඉන්න එක්කෙනෙක්වත් මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරෙන්න අපිට අපේ ජීවිතවල සමහර වෙලාවට ඇති දැන් අපි පාසල් යන කාලේ එහෙම නැත්නම් අපි ඒ යුග තරුණ යුගයක් පසු කරන වෙලාවෙදී තිබුණාට වඩා අද සම්පූර්ණ හසන්ත වෙනස්නේ. දැන් එදා නම් ලියුමක් ලියලා අහුනොත් තමයි ඔය ප්‍රශ්නේ. දැන් අද මේ වර්තමානයේ මේ මම දකින්න පොලිසියෙන් ප්‍රශ්න වල ආදරයත් එක්ක එන ගොඩක් වෙලාවට එන්නේ දැන් ලියුම් එන්නේ නැහැ. දැන් සමහර ලාවට ආදරේ ඉස්සෙල්ලා නම් දැකලා හම්බෙලා ඇඩ්‍රස් එකක් වුවමාරු කරගෙන තමයි ආදරේ ඇති වෙන්නේ. දැන් ඇති වෙන්නේ ඒක මේ WhatsApp එකෙන්, Viber එකෙන්, Imo එකෙන්, miss call එකෙන්. දැන් මම දන්නවා මේ ඊයේ පෙරේදා මම ගියා මේ වෙඩින් එකකට මටත් ආරාධනා කරලා තිබුණා. ඇත්තටම මේ ඒ වෙඩින් එකට අස්සම් කරන්න මට ආරාධනා කරලා තිබුණේ. බලපුවාම ඒ දෙන්න කොහොමද යාළු වෙලා හම්බෙලා තියෙන්නේ කියලා මිස් කෝල් එකකින් තමයි. ඒ කියන්නේ මිස් කෝල් එකක් ඇවිල්ලා ඒ කෝල් එකට ආපහු කතා කරලා තමයි එහෙම යුගයක අපි ජීවත් වෙන්නේ. දැන් එහෙම ඉන්නකොට සමහරලාවට මේ දැන් එදා වගේ නෙමෙයි. එදා නම් කතා බතා කරා ඒක ඔක්කොම ඉවරයි හුළඟේ ගියා. කවුරු හරි පස්සේ විවාහ වුණාට පස්සේ කිව්වොත් එහෙම මෙයා මෙහෙම කෙනෙක් කියලා ඒව ඔය තරහට කියන ඒවා කියලා අතහැරලා දාන්න පුළුවන්. අතරම මේක විවාහ ජීවිතේට බලපාන්නේ නැහැ. දැන් අද එහෙම නෙමෙයි. අද මේ මෙහෙම අර ටච් මහල වගේ නිර්මාණය කරලා ආදරය වෙනුවෙන් කැප වෙලා ඊට පස්සේ ඒකම ඇති කරගන්නවා වෛරය. දැන් පොලිසියට එන එක සිද්ධියක් තිබුණා. ඒ වගේ තමයි ඇය ලංකාවේ ප්‍රසිද්ධ උසස් අධ්‍යාපන ආයතනයක එක කතිකාචාර්යවරියක්. හැබැයි දැන් ඇයගේ වෙන සබඳතාවයක් තිබුණා. ඒ තිබුණාට පස්සේ ඒකෙන් පස්සේ යා කසාද බැඳ වෙන එක්කෙනෙක්ව ඒ බැඳපු දවසේ ඉඳලා අර කතා කරපුවා ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒ බැඳපු දවසේ ඉඳලා යා බැඳපු මහත්තයාට එකක් අප්ලෝඩ් කරනවා. ඉස්සෙල්ලා බැඳපු දවසේ අප්ලෝඩ් කරා වීඩියෝ එකක්. ඒ අප්ලෝඩ් කරලා ඒ පහුවදා උදේ තව එකක් අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ආයෙ යවනවා. ඉතින් එතකොට දැන් අද මේ ශීලයත් එක්ක ආදරය කරේ නැත්තම් ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා. අන්තිමට විවාහය සති දෙකක් යන ඉස්සෙල්ලා දෙදරලා ගියා. මොකද හේතුව අර කාලය තුල තියෙන නෑ කියන්න බෑනේ, බෑ කියන්න බෑනේ. දැන් අද SMS එක එවන්නේ, voice cut එක එවන්නේ, අර WhatsApp එකට අත තියලා එහෙමම කතා කරන ටික යවනවා. ඉතින් අද තරුණ තරුණියෝ බොහොම කල්පනාවෙන් තමයි මේ කටයුතු කරන්න ඕනේ. මොකද අනාගතයේ සමහර වෙලාවට ඉතින් ඇත්තටම මට දැන් මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැටියට මට සතියකට 2-3 දෙනෙක්වත් ඔය වගේ කතා කරනවා. අනේ සර් මේ
නැත්නම් මාධ්‍ය ප්‍රකාශකතුමා මට විවාහ වෙන්න විදියක් නැහැ. ඒක ඇත්ත මගේ සම්බන්ධයක් තිබුණා. නමුත් දැන් ඒවා ඔක්කොම එයා තියාගෙන ඉඳලා දැන් ඊට පස්සේ ඒවා එක එක එවනවා. ඒක Facebook දාලා තියෙනවා. ඒක Instagram දාලා තියෙනවා. මට ලොකු ප්‍රශ්න ඇති වෙලා කියලා. ඉතින් ඒක නිසා දැන් මේ අපි විශේෂයෙන්ම ගොඩක් වෙලාවට අපේ මේ පෙරදිග කලාපේ මේ වෙනකොට මේ තත්ත්වය වැඩි වර්ධනයක් දක්නට ලැබිලා තියෙනවා. මේ අන්තර්ජාල භාවිතය ඍජු බලපෑම් කරලා තියෙනවා මිනිස්සුන්ගේ විවාහයට, ජීවිතයට, ඒ වගේම පෞල් ජීවිත කඩාකප්පල් වෙන තත්ත්වයට. ඉතින් ඒක නිසා හැම අවස්ථාවකදීම මතක තියාගන්න සමහර වෙලාවට ආදරය කරන මුවාවෙන් හොරු මංකොල්ලකාරයෝ එකතු වෙන්න පුළුවන්. දැන් එක්තරා අවස්ථාවකදී එක්තරා කාන්තාවකට ඔහු ආලය කරන මුවාවෙන් සම්බන්ධ වුණා. ඔහු පෙන්වුවේ ඔහු ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් කියලා. ලස්සනට දානවා. ඊට පස්සේ දවසකට දෙකකට සැරයක් මුහුණු පොතට අප්ලෝඩ් කරනවා ඕස්ට්‍රේලියාවේ ග්‍රවුන්ඩ් එකක සෙල්ලම් කරන විදිය. ටෙනිස් ගහන විදිය. හැබැයි කවදාවත් ලයිව් සම්බන්ධ වෙන්න ආවේ නැහැ. ලයිව් සම්බන්ධ වෙන්න ආවේ නැහැ හසන්ත. එතකොට ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය කරන තරුණෙක් ආදරය කරනවා. ඒතර ඇය කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක තරුණ ශිෂ්‍යාවක්. ඉතින් හෝමාරු කරා. ඊට පස්සේ කිව්වා මේ මගේ තාත්තත් වෛද්‍යවරයෙක්, අම්මත් වෛද්‍යවරියක්. ඒගොල්ලෝ යනවා, මම තනියම ගෙදර ඉන්නේ. ඒගොල්ලෝ රෑ ඉන්නේ. ඒගොල්ලෝ රජේ රෝහලේ ඉඳලා ඊට පස්සේ පුද්ගලිකව ගිහිල්ලා ඒගොල්ලෝ ඉන්නේ. මම තනියෙන් ඉන්නේ. ඊට පස්සේ ඔක්කොම විස්තර ආවා. ඉතින් එක දවසක් කිව්වා දැන් මාසයක් දෙකක් තුනක් ගිහිල්ලා මම අපි යනවා නුවරඑළිය ට්‍රිප් එකක් ගිහිල්ලා එන්න දවස් 3කින් ගෙන්නේ. නුවරඑළිය ගිහිල්ලා ඒ ට්‍රිප් එක ගිහිල්ලා ආපහු එහෙදිත් දැම්මා. ඔන්න ග්‍රෙගරි වැව ගාව පින්තූරයක් දැම්මා. පිදුරු තලාගල ගාව දැම්මා. දවස් 3කින් ගිහිල්ලා එනකොට මුළු ගෙදරම සම්පූර්ණයෙන්ම හොරකම් කරලා ගෙදර තිබිච්ච සේප්පුවක් හිටන් ලොරියක අරගෙන පටවගෙන ගිහිල්ලා තිබුණා. දැන් එතකොට මේ තරුණිය හිතුවේ මේ මට හැබැවින්ම ආදරය කරන කෙනෙක් තමයි මේ කරන්නේ කියලා බලනකොට මුහුණු පොතෙන් පානදුර පැත්තේ මේ නඩු ගණනාවක් තියෙන හොරෙක් තමයි මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ළමෙක් විදියට බොරු ප්‍රොෆයිල් එකක් හදලා සම්බන්ධ වෙලා තිබුණේ. ඉතින් අද වෙනකොට මේ තත්ත්වය මේ වගේ වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අපේ බුදුදහමේ උගන්වලා තියෙන බොහෝ දේවල් එක තමයි වර්තමානයේ අන්තර්ජාලයේ ගැබ් වෙලා තියෙන වෙලාවෙදි දැන් අද නම් ලියුම් ලියන්නෙම නෑ ආදරය කරනකොට ඔක්කොම යවන්නේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන්. නමුත් ඒක කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟ කාරණේ තමයි මම විශේෂයෙන්ම කියන්න ඕනේ. තවත් අතකින් මම හිතන්නේ මහාචාර්යතුමාත් කිව්වා මේ තමුන්ට තමුන් ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. මේකත් ඉතාම වැදගත්. ඇලෙන්න, ගැලෙන්න, තමුන්ගේ ජීවිතේට තමුන් ආදරය කරන්න. හසන්ත අපේ මම අර කිව්වේ පොලිස් සිටුේෂන් රිපෝට් එක සිදුවීම් වාර්තාව බලනකොට සාමාන්‍යයෙන් දවසකට ලංකාවේ සියදිවි නසා ගැනීම 8ක් 10ක් විතර වාර්තා වෙනවා. දැන් සාපේක්ෂව ජනගහනයට සාපේක්ෂව ලෝකයේ සියදිවි නසා ගැනීම වැඩි රටවල් අතරින් එකක් තමයි ලංකාව. දැන් මේ සමහර ලෝකේ රටවල් සියදිවි නසා ගන්නේ මිනිස්සුන්ට කණ්ඩ නැතුව ආහාර නැතුව. නමුත් අපේ රටේ වැඩිපුර සියදිවි නසා ගැනීම වාර්තා වෙන්නේ මේ ආදරය, ප්‍රේමය මේ වගේ දේවල් මුල් කරගෙන. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම පුරුදු වෙන්න ඕනේ තමන්ගේ ජීවිතයට තමුන් ආදරය කරන්න. මොනම වෙලාවකවත් කිසිම හේතුවක් නිසා මේ අපිට මේ තියෙන දේවල් ලෝකේ සදාකාලික නෑ. ඒක නිසා විනය ශීලය කියන එකට මුල් තැන දීලා කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ජීවිතේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම හැටියට සියදිවි නසා ගැනීම තෝරගන්න එපා. ඊළඟ කාරණේ තමයි මම විශේෂයෙන්ම දෙමව්පියන්ට කියන්න ඕනේ කාරණයක් තියෙනවා. අපි ආලය කියන එකේ මේ වචනේ ගැඹුරුව හිතලා බැලුවොත් පෙම් කරන එක ආදරයෙන් විතරක් නෙමෙයි මේ දරුවන්ටත් හරියට ආදරය කරන්න, දරුවන්ට සෙනෙහස දක්වන්න, දරුවෝ ගැන හොයලා බලන්න දෙමව්පියෝ කටයුතු කරන්න ඕනේ. දැන් හසන්ත ඔබ බැලුවොත් එහෙම ඔය මම නම් කියන්න කැමති නෑ. මේ දැනටත් එක ඉන්න මම සමහර වෙලාවට සිරමැදිරිය ගාවට ගිහිල්ලා ප්‍රශ්න කරලා තියෙනවා මේ ඉන්න ඔය ප්‍රසිද්ධ පාතාලයෝ, අපරාධ නායකයෝ, කුඩු රජවරු, කුඩු රැජින කියලා එක එක දාලා තියෙන්නේ. මේ අයගෙන් ප්‍රශ්න කරපු බොහෝ අයගෙන් ප්‍රශ්න කිරීමේදී තේරෙන්නේ තමුන්ගේ දෙමව්පියන්ගේ සෙනෙහස ආදරය අහිමි වෙච්ච දරුවෝ තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ දරුවෝ සෙනෙහස අහිමි වෙච්ච දරුවෝ මේ තත්ත්වයට පත් වෙලා තියෙන අපරාධකාරයෝ, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ, කුඩු බෙදා හරින බවට පත් වෙලා තියෙන්නේ මේ වගේ කටයුතු. ඒක නිසා විශේෂයෙන්ම දරුවන්ට සෙනෙහස ආදරය දෙන්න අවශ්‍ය කාලෙදී දෙමව්පියෝ දරුවන්ට සෙනෙහස ආදරය දෙන්න ඕනේ. හොඳ නරක කියලා දෙන්න ඕනේ. එතකොට තමයි ඒ දරුවෝ යහ මාර්ගයට යන්න පුළුවන් වෙන්නේ. ඔබ බැලුවොත් ලෝකේ
වෙන ලෝකේ කටයුතු කරපු ආඥාදායක පාලකයෝ හිට්ලර් වගේ මිනිස්සු දිහා බැලුවත් ප්‍රභාකරන් වගේ කෙනෙක් දිහා බැලුවත් එහෙම නැත්නම් ඉඩි අමීන් වගේ කෙනෙක් දිහා බැලුවත් දෙමව්පියන්ගේ සෙනෙහස ආදරය අහිමි වෙච්ච එකේ ප්‍රතිඵලයක් හැටියට මුළු ලෝකෙටම වෛර කරන්න මේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. මුළු ලෝකෙ ජීවිත දසදහස් ගාණින් ලක්ෂ ගාණින් බිලිගත් ලෝක යුද්ධ නිර්මාණය කරේ ඒ වගේ අය. ඉතින් ඒක නිසා දෙමව්පියොත් තමන්ගේ දරුවන්ට ආදරය ලබන්න ඕනේ වයසේදී දරුවන්ට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. ආදරය කරනවා කියන එකට මිල මුදල් යන්නේ නැහැ. සමහර වෙලාවට දුප්පත් වෙන්න පුළුවන්, පොහොසත් වෙන්න පුළුවන්. එතකොට තමයි ඒ ගැන කියන්නේ. ඉතින් අර අවසාන වශයෙන් මේ අවස්ථාවේදී මම කියන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා මේ අර පංචශීල ප්‍රතිපත්තිය ගැන. ඒක හරියටම හරි අපේ හාමුදුරනේ මේ අපේ රටේ අපරාධ නීතියේ මූලාශ්‍රය තමයි දණ්ඩ නීති සංග්‍රහය කියන පොත අපේ හාමුදුරනේ. මේ පොත 1883 දී තමයි මීට අවුරුදු 137කට විතර ඉස්සෙල්ලා තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයෝ මේ පොත හඳුන්වලා දුන්නේ. මේ පොතේ තියෙනවා වගන්ති 490ක් හසන්ත. මේ වගන්ති 490න් එකේ ඉඳලා 100 වෙනකල් තියෙන වගන්ති තියෙන්නේ සාමාන්‍යයෙන් අර්ථකථන ගැන අර්ථ නිරූපණ. වැරදි තියෙන්නේ 101 ඉඳලා 490 වෙනකල් තියෙන වගන්ති වල තමයි වැරදි තියෙන්නේ දඬුවම්. ඒ කියන්නේ අපේ හාමුදුරනේ 490ක් තිබුණකොට 390ක් තමයි වැරදි සහ දඬුවම් තියෙන්නේ. මේ වගන්ති 490ම අරගෙන විශ්ලේෂණය කරලා බැලුවොත් මේකේ තියෙන්නේ සොරකම, මංකොල්ල කෑම, ස්ත්‍රී දූෂණය, වංචාව, අයුතු පරිහරණය මේවා තමයි මේ ඔක්කොම අරගෙන බැලුවත් අපේ හාමුදුරනේ මේ පන්සිල් පද පහට ලඝු වෙනවා. පන්සිල් පද පහෙන් කෙරෙන වැරදි ටික තමයි මේ වගන්ති 390කම තියෙන්නේ. අපි ගත්තොත් එහෙම කාට හරි තුවාල කිරීම, බරපතල තුවාල කිරීම, මිනි මැරීමට තැත් කිරීම ඔක්කොම කියන එක පාණාතිපාතා කියන එකට ලඝු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය තියෙන ලිංගික අපචාර ඒවා ඔක්කොම ඊට පස්සේ ලඝු කරන්න පුළුවන් තුන්වෙනි ශික්ෂා පදයට. ඉතින් ඒක නිසා අනිත් වංචා, චෙක්පත්, හොරබොරු ඔක්කොම මේ මුසාවාදයේ කියන එකට අදින්නාදාන මුසාවාදා කියන එකට දාන්න පුළුවන් බොරුව වංචාව. ඉතින් මේ හැම එකක්ම දිහා බලපුවා මේක නිසා විශේෂයෙන්ම මේ ආදරය ශීලය ගැන කතා කරන දොරමඩලාවේ අද දිනේදී විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ මේ හැම අවස්ථාවකදීම තමුන්ගේ ජීවිතයට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම දෙමව්පියෝ දරුවන්ට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. ආදරය කරන අය ප්‍රවේශම් වෙන්න ඕනේ හැම අවස්ථාවකදීම අන්තර්ජාලය භාවිතා කිරීමේදී, තොරතුරු මුදා හැරීමේදී. මොකද ඒ තොරතුරු තමුන්ටම ආපහු පාරාවලල්ලක් බවට පත් වෙන්න පුළුවන්. මේ කාර්යය තමයි කියන්නේ. අපේ සාකච්ඡාවේ මුඛ්‍ය අරමුණ කරා මම හිතන ඔබතුමාගේ අදහස් පෙළ ගැස්ම එකතුණායි කියලා මම විශ්වාස කරනවා. ආලය සහ සීලය ගැන කතා කරන්නේ. අපි තාක්ෂණය ගත්තොත් එහෙම තාක්ෂණය ආලයට බාධා වෙන අවස්ථා. දැන් sannivedanaya ගැන කතා කරලා Facebook එක අන්තර්ජාලයේ මෙව දුරකථන භාවිතය ආලයට කොයිතරම් බලපාලා තියෙනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පොලිසියෙන් කෙලවර වෙච්ච හැහෙන්න තියෙනවා. සීලයට කොයිතරම් බාධා වෙලා තියෙනවද තාක්ෂණයෙන් කියන්න ඕනතරම් උදාහරණ තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා පිළිබඳව සමහරට අපේ හැමතුරුනේ සමහර දේවල් තියෙනවා. විශේෂයෙන් මතක් කරගන්න අජිත් රෝහණ මහත්තයා කියපු කාරණාව මේ තරුණ වයසේ ඉන්න නවයෝන් වයසේ ඉන්න දරුවෝ හොඳින් අහගෙන හිටියානම් එහෙම පරිස්සම් වෙන්න ඕන. සිහියෙන් ඉන්න ඕන. සතියෙන් ඉන්න ඕන. තමන් දුරකථනයෙන් කතා කරන්නේ කවුරු එක්කද? මගේ දුරකථන ඇමතුම කවුරු හරි පටිගත කරනවා. WhatsApp හරි මොකක් හරි මාර්ගයෙන් මගේ වීඩියෝ දර්ශනයක් කවුරු හරි පටිගත කරනවා. යහපත් කල්පනාවෙන් නොහිටපු දරුවෝ අද අඬනවා, කඳුළු වෙනවා. ලස්සන මල් කැකුළු වගේ පුංචි දියණියන් ජීවිතයේ සම්පූර්ණයෙන් අන්ධකාරයට පත්වෙච්ච අවස්ථා, ඒවෙන් ගොඩගත් අවස්ථාවක් තියෙනවා. ස්වාමින් වහන්සේලා ආගමික නායකයෝ මැදිහත් වෙලා එහිත හදලා ගොඩගත් අවස්ථා තියෙනවා. අතුකොරළ මහත්තයලා වගේ අය. හැබැයි මතක තියාගන්න මේ අන්ධකාරයට යන ගමන මේකට තමයි අපි සීලය කියලා කිව්වේ. යහපත් ජීවත් වෙන්න ඕන. දුරකථනයෙන් කතා කරත්, ආදරය කළත්, ආලය කළත්, ප්‍රේම කළත් කමක් නැහැ. සිහියෙන් ඉන්න. සීමාව පන්නන්න එපා. වැලන්ටයින් දින අරව මෙව්වා කියලා තියෙනවා තමයි. හැබැයි ඔබ ජීවත් වෙන්නේ කොතනද, සිද්ධ වෙන්නේ මොකක්ද කියන සිහියෙන් ජීවත් වීම, සතියෙන් ජීවත් වීම, සීලෙන් ජීවත් වීම ඊට වැදගත්.
ආලය කරන්නටත් ඕනේ සීලය තියාගෙන. මට අවසර දෙන්න පාලක මැදට යන්න පණිවිඩ කීපයක් සඳහා.